සටන සංවාදයේ මාමිත්‍ර මාධ්‍යවේදීන්ට හිමිවන අවසන් අවස්ථාව. අවසන් වටේ එහෙම කියන්නත් පුළුවන්. ඒ නිසා සැරට ප්‍රශ්න කරයි කියලා බලාපොරොත්තු වෙන නැවත සභාව විවෘත කරනවා. දැන් මේ පුරුදු ජයකොඩ මහත්මයා මේ මට මේ අපේ මාතෘකාව වෙන්නේ පස්මන් දේශපාලන තත්ත්වනේ. මේ වාතාවරණ නිර්මාණයේදී අපිට අමතක කරන්න බෑ තවමත් කොවිඩ් තත්ත්වය. ඒතකොට මේකේ ප්‍රධාන සාධකයක්. දැන් ඔබලා විශ්වාස කරන විදිහට අපි දැන් මේ දේශපාලන වාතාවරණ නිසා මේ ගමනත් එක්කද ඔබට විවේචන දිගටම ඉදිරිපත් කරනවා. ඇයි තෘප්තිමත් වෙන්න බැරි අපි මේ කොරෝනා මර්ධනය කිරීම සහ මෙතනින් එහාට යන ගමන පිළිබඳ මොකක්ද ඇයි මෙච්චර මේක මේ විවේචනාත්මකව සලකන්නේ? නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් මේ මොකක් හරි මේ විවේචනය කිරීම සඳහාම වෙන විනෝදාංශයක් වගේ එකක් තියෙනවා. ඒ නිසා විවේචනය කරනවා නෙවෙයි අමරශ්‍රී. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. ප්‍රශ්නෙට දැන් හර්ෂණ ඉස්සෙල්ලා ඇහුවේ අර උත්තරේ මොකක්ද කියලා දැන් මට උත්තරේ පැහැදිලි කරන්න පුළුවන්. හරිද? නමුත් දැන් අපි හිතන්නේ අපි පැහැදිලි කරන උත්තරේ සමාජවාදී උත්තරයක්නේ. අපි ඒක පැත්තකින් තියන්නේ මෙතන ඉන්න අනිත් අය එකඟ ධනවාදී උත්තරේ. ධනවාදයේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය සුබසාධන ධනවාදය, අනිත් එක වෙළඳපොළ ධනවාදය. මම නිකන් උදාහරණයක් කියන්නේ දැන් මේ දවස්වල එකක් තමයි විදේශගත ලාංකික ශ්‍රමිකයෝ ඉන්නවනේ. දැන් වීරසුමන කතා කරද්දි කිව්වනේ අර ආයෝජකයන්ට ප්‍රමුඛතාවය දීම සඳහා සංගිලා ඉඩම විකුණද්දි කිව්වේ ඒ වගේ කැපවීම පවා කරනවා විදේශ ආයෝජන ගෙන්වා ගැනීම වෙනුවෙන් කියලා. හැබැයි 2019 අවුරුද්ද හිතන්නේ 2019 අවුරුද්දේ රුපියල් බිලියන් 0.77ක් තමයි. ඒ කියන්නේ බිලියනයට වඩා අඩු ප්‍රමාණයක් තමයි විදේශ ආයෝජන ලංකාවට ආවේ. හැබැයි රුපියල් බිලියන් 6.9ක් හොයලා දුන්නා විදේශගත ලාංකික ශ්‍රමිකයෝ. අර වගේ 10 ගුණයක් හොයලා දුන්නා විදේශගත ලාංකික ශ්‍රමිකයෝ. එතකොට ඒ ශ්‍රමිකයෝ දැන් ඉන්නවා දැන් මේ අපි ගත්තොත් එහෙම ලංකාවේ අපි සතුටු වෙනවා 9 දෙනයි මැරුණේ එහෙම කියනවා. අපි 11 දෙනයි මැරුණේ එහෙම කියනවා. හැබැයි දැන් මේ වෙද්දි 30කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා ඉන්නවා මැද පෙරදිග කොවිඩ් වලින්. ඊට අමතර සියදිවි නසා ගැනීම තියෙනවා. අපි නිශ්චිත සියදිවි නසා ගැනීම 3ක් තියෙනවා. මේ ඊයේ පෙරේද තව 3ක් වාර්තා වුණා. ඒවා හොයන්න ඕනේ සියදිවි නසා ගැනීමද කියලා. අද කටාර් වල ඉඳලා ආවා කපලා කොටලා මරලා දාලා මුළු පවුලක බොඩිස් ලංකාවේ. එතකොට දැන් එතන අර කඳවුරු වල මානසික රෝග හැදිලා මිනිස්සු ඉන්නවා. දැන් අපි අහන්නේ මෙන්න මේක මේ විවේචන පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපි කියනවා නම් ලංකාවේ හැම පුරවැසියා ගැනම වග කියනවා. හැම කෙනාගේම ජීවිත ආරක්ෂා කරනවා. එහෙම කියනවා නම් ඒ අර ලංකාවේ පුරවැසියෝ නෙමෙයි ඒ ඩුබායි වල, ඕමාන් වල, කටාර් වල, ලෙබනන් වල මේ මැරෙන මිනිස්සු ඒගොල්ලෝ ලංකාවේ පුරවැසියෝ නෙමෙයි. අනිත් එක මේකේ ජාගට මැතිතුමනි ඔබතුමා කියාගෙන යන කාරණේ මේ සිද්ධි ටික පෙළගැස්වලා තිබිච්ච හැටියට කෙනෙකුට අදහසක් එන්න පුළුවන් අද ලංකාවට ආපු දේහයන් ගණනාවක් තිබුණා. එක පවුල 3 දෙනෙක් හිටියා ඔබතුමා කියපු විදිහට. නමුත් ඒ පිළිබඳ පැහැදිලි කිරීම නිකුත් කරලා තිබුණා. ඒ අය නම් මේ පවුලේ අය නම් මේ කොවිඩ් තත්ත්වය හා සම්බන්ධ මරණ නෙවෙයි. නැහැ. කොවිඩ් මරණ නෙමෙයි අශෝක. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රැකියා හිමි වුණානේ. කොවිඩ් වලට වඩා වෙච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මහා පරිමාණව රැකියා හිමි වුණා. දැන් අපි උදාහරණයකට 54000ක් ඩුබායි වල ලංකන් එම්බසි එකේ මේ ලියාපදිංචි වෙලා ඉන්නවා. රැකියා හිමි වෙච්ච අය ලංකාවට එන්නේ. ඒගොල්ලන්ට නවාතැන් නැහැ. කන්න නැහැ. සෞඛ්‍ය පහසුකම් නැහැ. සෞඛ්‍ය රක්ෂණේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් පහුගිය ජුනි 19 වෙනිදා විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ. ඔහු මාධ්‍ය ඉස්සරහ කිව්වා ප්‍රමුඛතාවය දෙන්නේ විදේශ වලට ගිය ශ්‍රමිකයන්ට නෙවෙයි ශිෂ්‍යයන්ට කියලා. ශිෂ්‍යයන්ට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ කිව්වා. ශිෂ්‍යයන්ට ප්‍රමුඛතාවය දෙන එකේ රහස මොකක්ද? ඇයි ශ්‍රමිකයන්ට ප්‍රමුඛතාවය නොදී ශිෂ්‍යයන්ට ප්‍රමුඛතාවය දීමේ රහස මොකද්ද? රහස තමයි ඒ ශිෂ්‍යයන්ගෙන් ඊටාම නරක ලෙස ගසාකම. දැන් පෙරේදා මැලේසියාවේ මගේ ළඟ SMS එක තියෙනවා. මැලේසියාවේ ඉගෙන ගන්න ලාංකික ශිෂ්‍යයන්ට එහෙ තානාපති කාර්යාලයෙන් යවල තියෙන මැසේජ් එකේ තියෙන විදිහට ඒගොල්ලන්ගේ ලංකාවට එන්න one way ටිකට් එකට 1,80,000ක් මේ රුපියල් 35,000ට ගිය two way ටිකට් එකවත් ඒ ගාණ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇමරිකාවේ ගත්තොත් එහෙම two way ටිකට් එක ඩොලර් 1,050ට තිබුණ එක දැන් one way ටිකට් එක 2,020යි කියලා එවල තියෙනවා ඇමරිකාවේ ඉන්න ලාංකිකයන්ට ලංකාවට එනවනම්. ඊට පස්සේ PCR එක කරන්නේ සල්ලි වලට. දැන් මම කියන්නේ ධනවාදයේ ප්‍රධාන පැති දෙකක් තිබුණානේ සුබසාධන ධනවාදය සහ මේ වෙළඳපොළ ධනවාදය කියලා. වෙළඳපොළ ධනවාදය නම් මෙතන යන්නේ කරන්න ඕන එක තමයි ශ්‍රී ලංකන් න්‍යායයේ ෆ්ලයිට් 3ක් එනවා නෙවෙයි සියලු ගුවන් සේවා වලට විවෘත කරනවා මගේ නරන් එන එක තරඟකාරී පදනම මත මිල තීරණය වෙනවා ටිකට් එක. ඒක තමයි වෙළඳපොළ ධනවාදය. රාජ්‍ය සුබසාධන ධනවාදය නම් රජය මුදල් වෙන් කරනවා මේ මිනිස්සුන්ව ලංකාවට ගේන්න ශ්‍රී ලංකන් න්‍යායක අවම ප්‍රොෆිට් රේට් එකක් තියාගෙන සාධාරණ මුදලකට මේ මිනිස්සු ගේනවා. මේ තියෙන ධනවාදය කොයි ධනවාදයද? ඒක රාජ්‍ය සුබසාධන ධනවාදයත් නෙවෙයි. ඒක වෙළඳපොළ ධනවාදයත් නෙවෙයි. මේක ඇවිල්ලා හොර ධනවාදයක් නේ. අපි මතු කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ. ඒක විවේචනයක් තමයි. ඉතින් එක්තරා විදිහකට. ජයගොඩ මහත්මයා මේ පහුගිය දවස්වල කතාවක් දැන් මීට කාලයකට කලින්
ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියකින් ඔබතුමන්ලගේ පක්ෂයේ අය ගැන ඇහුවම හම්බුනේ දැකලත් නැහැ දන්නෙත් නැහැ වගේ උත්තර දීපු අවස්ථාවලුත් තිබුණා. හැබැයි එකපාරටම පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය කියනවා අපි කැමති ඔයගොල්ලොත් එක්ක අත්වල බැඳ ගන්න. මොකද්ද මේ අලුත් කසාදේ? නෑ අලුත් කසාදයක් නෙමෙයි ඇත්තටම මේ චාමික අපි මුලින් කිව්වේ. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා නිවුස් ලයින් වැඩසටහනට ආවා. ඊට පස්සේ අපි කිව්වේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ දැන් මේ ආර්ථිකයේ අර්බුදේ මේකට විරුද්ධ දැන් උදාහරණයක් හිතන්න මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නෙට අපි දිගට සාකච්ඡාවක් කළා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ලැබුණෙම නැහැ. දැන් අපි තීරණය කරා හෙට අපි යන්නම් කියලා විදේශ කටයුතු ඇමතිතුමාගේ කාර්යාලය ඉස්සරහට ඥාතීන් එක්ක ඒ යන්නම් කියලා තිබ්බට පස්සේ ඔන්න අද සමාජ ජාල මාධ්‍යවල තර්ජනාත්මක වීඩියෝ යනවා ආවොත් ගහනවා කියලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න මේ අයිතීන් පිළිබඳ ප්‍රශ්නෙත් එක්ක බැඳිලා තියෙන්නේ. හරිද? දැන් විදේශ ශ්‍රමිකයන්ට සාධාරණ යුතුණා නම් හෙට අපිට ගහන්න ඕනේ නැහැ. එතකොට අපි ඇත්තටම මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් ඉදිරියේදී තව වැඩිපුර උද්ගත වෙන්න නියමිතයි. ඒ නිසා අපි යෝජනා කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ඇතිවෙන පොදු ප්‍රශ්නේදී අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු. ඒකෙදි සමග ජන බලවේගය පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ඒ වගේ පාක්ෂිකයොත් එක්ක වුණත් අපි වැඩ කරනවා. එහෙම වැඩ කරන්න පුළුවන්. පක්ෂ ලෙස වැඩ කරද්දී අපිට වඩාත් කිට්ටුයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පොදු පෙරමුණක් හදාගෙන වැඩ කරමු. ඒකෙන් මට සමාවෙන්න ඔබතුමාලා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙනවද ඒකේ? නෑ ඒක තමයි. ඒක දැන් ජාතික ජන බලවේගය කියලා ඒගොල්ලෝ මැතිවරණ ඉදිරිපත් වීම සඳහා මැතිවරණ පෙරමුණක් හදලා තියෙනවානේ. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ ඒක ගත්තේ ඒගොල්ලෝ හිතන්නේ මේ සටන තියෙන්නේ මැතිවරණ පෙරමුණේ කියලා. ඉතින් ඒගොල්ලෝ ගත්තේ මේක මේ මැතිවරණය සඳහා අපිට මේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නැවත නිවුස් ලයින් එකට ආවා ඊට සති දෙකකට විතර පස්සේ. ඒ ආපු වෙලාවේ ඔහුගෙන් ප්‍රශ්නේ විමසුවම ඔහු කිව්වේ ජාතික ජන බලවේගය දැනටමත් තියෙනවා ඒකට එකතු වෙන්න පුළුවන් කියලා. ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා හැදිච්ච පුළුල් පෙරමුණක් නෙමෙයි ඒක මැතිවරණ පෙරමුණක්. එතකොට මැතිවරණ පෙරමුණු ගැන අපිට තියෙන්නේ අර මෙහෙමයි අර වැස්ස කාලේට වඳුරු ගෙවල් හදනවා වගේ මැතිවරණයක් එනකොට එක එක පෙරමුණු හැදෙනවා. ඕවා කැඩිලා යනවා. മന്ത്രി දුර වලට ප්‍රශ්න එනවා. අපේක්ෂකලා ඉස්තු හදද්දී ප්‍රශ්න එනවා. ඒක නෙමෙයි අපි යෝජනා කරේ දිගු කාලීනව එකට වැඩ කිරීමක්. ඒ යෝජනාව තවමත් වළංගුයි මම හිතන්නේ. ඒ සම්බන්ධයෙන් කතා වෙලා තියෙනවද මේ වෙනකොට යම් විදිහක පක්ෂ දෙක අතර? නෑ එහෙම සාකච්ඡාවක් ගිහින් නෑ අමරශ්‍රී. නමුත් අපි විවෘත ආරාධනාවක් කළා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට ඒ පක්ෂයට අපි ඔවුන්ගේ ආරාධනාවක් පිළිගන්න. කසුන් අපි දැන් විනාඩි 20න් විනාඩි 7කට වැඩි කාලයක් එතුමාට ලබා දුන්නා අපි අනිත් අපේක්ෂකයන්ට. මේ අර මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කරපු ප්‍රකාශය. ඒ කියන්නේ මේ රටේ ජනතාව කවදාවත් නොවිරු තරමට කැළඹුණා කුමාර සංඝක්කාරව පැය 9ක් ප්‍රශ්න කිරීම. කරුණාම්මන්ට මුකුත් නැහැ. කුමාර සංඝක්කාරව පැය 9ක් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ හම්බෙන්න ගිහිල්ලා තමයි පොලිසියෙන් කට උත්තරේ ගන්නෙ. කුමාර සංඝක්කාරව ගෙන්නලායි ප්‍රශ්න කරන්නේ. ඇයි මේ සංඝක්කාරට සහ අරවින්දට මෙහෙම කෙනෙහිලිකම් කරන්නේ? මේ සජිත් ප්‍රේමදාස මහත්තයා උදාගම් දෙකක් ඔවුන්ගේ නමින් හදපු හින්දා මොන හරි බයක් තියනවාද? ඒ දෙදෙනා අනිත් පැත්තට සපෝට් කරනවා හරි මොන හරි දේශපාලන අරමුණක් තියනවාද මේ? මම ඒ ප්‍රශ්නේ දකින්නේ මම පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට වැඩ කරපු කෙනෙක්. මම ක්‍රීඩකයෙක් විදිහට දකින දේ ඒක මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගේ පෞද්ගලික ප්‍රකාශයක්. ඒක කිසිසේත්ම මම ඒක පිළිගන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ සංඝක්කාර හෝ මහේල ඒ වගේ කටයුත්තක් කරයි කියන කාරණාව. ඒ වගේ කටයුත්තක් කරයි කියන කාරණාව මගේ පැත්තෙන් මගේ කියවීම. එහෙම දෙයක් කරා නම් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ක්‍රීඩා ඇමතිවරයා විදිහට කාලයක් හිටියා. එයාට ඕන තරම් කල් තිබුණේ එහෙම දෙයක් පරීක්ෂණයක් කරන්න. මේ සුදුසු වෙලාව නෙවෙයි ඔහුට ඒ කාරණා මම දන්න මොන හේතුවක් මත ඒක කිව්වද කියන කාරණාව. ඒකේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපිටත් ඔබ මේ ප්‍රශ්නේ අහන්නේ ඒක නිසාවේ. අපිටත් යම් අවශ්‍යදායක තත්ත්වයක් පෞද්ගලික ඔහුටත් අවශ්‍යදායක තත්ත්වයක්. ඔහු ඒ නොකළ යුත්තේ ප්‍රකාශයක්. එහෙම දෙයක් තිබුණා නම් ඔහුට ඕන තරම් අවස්ථාවක් දුන්නා. විශේෂ අමාත්‍යවරයා විදිහට හිටියා. පහුගිය කාල සීමාව තුළ හිටියා වෙනත් කටයුත්තකට යන්න. ඒක නිසා ඒ කාරණාව සම්බන්ධව රජයේ පැත්තෙන් හොඳ ප්‍රවේශයක් වෙලා තියෙනවා. ප්‍රශ්න කිරීමේ කාලය සහ වෙනත් කාරණා පැත්තකින් තිබ්බා වුණත් ඒක කාරණාව නෙවෙයි. ඒකෙදී ඒ කොමිසම් සභාව ඒ කොමිසම පැහැදිලිව කියලා තියෙනවා. එහෙම සිදුවීමක් වෙලා නැහැ කියලා. ඒක නිසා 2019 අංක 24 දරන ක්‍රීඩා ඒ පනතේ හැටියට මේ වගේ චෝදනාවක් කරොතින් ඒ කියන්නේ චෝදනාවක් කියන්නේ මෙහෙම චෝදනාවක් කරොතින් අකුදේ චෝදනාවක් කරොත් ඒට විරුද්ධව නීතිමය කටයුතු කරන්න පුළුවන්. ඒක කරනවද? ඔව්. අනිවාර්යයෙන් ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ චෝදනාව පිළිබඳව මොන ආණ්ඩුව එහෙම එකක් කරයි කියලා ජනතාවට විශ්වාසයක් ඇති කියලා ඔබතුමා. මම විශ්වාස කරනවා ඒ පිළිබඳව ආණ්ඩුව තුළ ලොකු කතිකාවක් වෙලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා විශේෂ ගොඩක් අය ඒ කාරණාව සම්බන්ධ ලොකු විරෝධයක් තියෙනවා. මම දැන් ජනාධිපතිතුමාටත් ඒ පිළිබඳව පැමිණිලි කළා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ හරි ඔහුට විරුද්ධව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා යම් ක්‍රියාමාර්ගයක් ගනීවි කියන කාරණාව. ඒ කියන්නේ වගේම ඔබතුමා හිතුවට කමක් නැද්ද? එහෙම නැත්තම් ජනතාව තීන්දුවක් දෙන්න ඕනේ කියලා හිතන්නේ. ජනතාවත් බලන්න ඕන. මෙහෙම කාරණාවක් කීම සම්බන්ධව ජනතාවගේ පැත්තෙනුත් සාධාරණයක් ඉෂ්ට වේවි.
මම කැමති හර්ෂන් රාජකරුණ මන්ත්‍රීවර හිටපු මන්ත්‍රීවර පැත්තටම දැන් පහුගිය ආණ්ඩුවේ ඔබතුමාත් එක්ක එකට වැඩ කරපු යහපාලන ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයෙක් හක්මනදි කියනවා පහුගිය රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පුද්ගලයෝ ආරක්ෂා කරා අමාත්‍ය ධුරය යොදාගෙන ප්‍රබල පිරිසක් ආරක්ෂා කරා ඔවුන්ට තිබ්බ නඩු ඔවුන්ට තිබ්බ චෝදනා වලින් ඔවුන් ආරක්ෂා කරා ගුවන්තොටුපළ වලට ගිහලා ඇරලෙව්වා මෙන්න මෙහෙම සඳහන් කරනවා ඒ කියන්නේ දැන් යහපාලන ආණ්ඩුව විසින් ඔබතුමාලා එන්නේ වෙනත් අරමුණක් ඉටු කරන්න හැබැයි ඔබතුමාලා විසින්ම ඒ මූලධර්ම ඒ විදිහටම විනාශ කරලා දානවානේ දැන් ආයිත් අපි ඔබතුමාලට ඡන්ද දෙන්න ඕනේ ඇයි මොකටද ඔබතුමාලා පාර්ලිමේන්තුවේ වන්නේ අපි ඔතන අපේ බලාපොරොත්තු ගිය පාර ඉටු කරලා තිබුණේ නැහැ නේ දිලිවම මටත් පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක් ඕක අපිත් ආණ්ඩුවට ගියාම ආණ්ඩුවේ අපි බලාපොරොත්තු වුණා නීතිය ක්‍රියාත්මක වෙයි ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලා. දැන් තාම මල්වානේ බංගලාව ඒ විදිහටම තියෙනවා අයිතිකාරයෙක් නැතුව. ගම්පහ උරුතර පාරේ ඒ බංගලාව ඒත් අයිතිකාරයෙක් නැතුව ඒ ආණ්ඩුවේ ඉන්න කාලේ ඔවම අතු කළේ නැහැ. මතු කරා දිගින් දිගටම. ඒ අපේ බලකිරීම එක්ක තමයි ආණ්ඩුවේ අමාත්‍යවරු එහෙම ආරක්ෂා කරනවා කියන්නේ. නෑ පැහැදිලිවම මොකක් හරි ඩීල් එකක් කොහෙන් හරි තියෙනවා. ඒක ගැන විවාදයක් නැහැ. ඒක කවුද කියන එක මට කියන්න දන්නේ නැහැ. ඒ කාලේ එච්චර කිව්වේ නැත්නම් ඒ කාලේ ඔබතුමා කිව්වා කලින් කිව්ව සාමූහික වාක්‍යම නිසාද ඒකත් ආරක්ෂා ඒ කාලේ අපි ඕන තැන්වල කිව්වා විශේෂයෙන්ම කණ්ඩායම් රැස්වීමේදී කණ්ඩායම් අපේ ජනතාවට කිව්වේ නැහැ නෑ පාර්ලිමේන්තු කණ්ඩායම් අපි මම ඉන්න ආණ්ඩුවක මට එළියට ඇවිල්ලා ඒ කියන්න දීට වඩා ඔබතුමා හොරු ආරක්ෂා කරා වක්‍රාකාරව ආණ්ඩුව තුල ඔබතුමා වක්‍රාකාරව ඒ කියන්නේ හොරු ආරක්ෂා කරා සාමූහික සාමූහික වාක්‍යම නිසා ඉතා පැහැදිලිවම ඒකට විරුද්ධව මම කටයුතු කරා ඒක විරුද්ධව මොකක්ද ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය පැහැදිලිවම අපි ආණ්ඩුවේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු දැන් අපිට අපි පළවෙනි අවස්ථාවට පාර්ලිමේන්තුවට ගිය බැක් බෙන්චර්ස්ලා හරිද නමුත් මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨයෝ පිළිබඳව අපි විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරා මේ අයට සාධාරණයක් කරන්න කියලා මම මේ වේදිකාවල් වල ඉතා පැහැදිලිවම නම් ඇතුව කියනවා මේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා ඒ අයට නීති ක්‍රියාත්මක වීමක් සිදු වෙලා නැහැ අද මේ නඩු තිබ්බ ඒවා පිළිබඳවත් ඒවා තියෙන ප්‍රමාදයන් පිළිබඳවත් මේ යම් නීතිමය කාරණා පිළිබඳව ඔබතුමාලට ඇත්ත ඕනකමක් තිබුණ නැද්ද නඩු කියලා මම එකඟ වෙනවා. ඒක විය යුතුයි. නමුත් මම පැහැදිලිවම කියනවා මේකේ මේ දෙපැත්තෙන් කොහේ හරි මෙතන ඩීල් එකක් තියෙනවා. දැන් ඒ කලින් ආණ්ඩුවේ කුණු හොයනකනේ ඔබතුමන්ලගේ ආණ්ඩුවේ කාලේනේ දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. දැන් ඒ සම්බන්ධව කමිටු වලින් ඒ කාලේ වතුවේ නොවෙච්ච දේවල් මේ වර්තමානයේ මතුවෙනවා. ඒක මොන හරි දේශපාලන බලපෑමක් නිසා වෙන දේවල්ද? මම කියන්නේ මෙන්න මම වෙන පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ඒකට හේතුව දැන් මේකේ කියවෙන මේ වතාවේ ඔබතුමන්ලගේ පක්ෂයෙන් ඉල්ලන එක්කෙනෙක් වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකෙක් එයාගේ අමාත්‍යාංශයෙන් බලපෑමක් කරලා සිනමන් ග්‍රෑන්ඩ් එකේ බෝම්බ පුපුරවා ගත්ත කෙනාගේ තඹ කර්මාන්ත ශාලාවට අබලි ලෝහ ද්‍රව්‍ය ඊටාම සහන මීටකට වට්ටමකට ලබා දෙන්න කියලා. මේකෙන් රජයට වෙච්ච පාඩුව කියන්න අමාරුයි කියලා තමයි ඒකට සාක්ෂි දෙන්න ආව රජයේ නිලධාරියා කියන්නේ. එතකොට මේ වගේ වැරදි ඔබතුමන්ලගේ ආණ්ඩුවෙත් කරලා තියෙනවා. දැන් අපේ ආණ්ඩුව කාලේ තමයි ඔක් ගැන මුලින්ම කතා වුණේ. ඔක් මුලින්ම කතා වෙලා ඒ කාලේ වෙච්ච කාරණාවක් නෙමෙයි. ඔක කතා වෙච්ච කාරණයක් ඒ කාලේ. නමුත් මම කියන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව දැන් පාස්කු ප්‍රහාරය බැඳුම් කර සිද්ධීන් මෙන්න මේවා පරීක්ෂණ කරලා වැරදිකරුවන් හැටියට කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න. මෙතනදී මම දකිනවා ඔබ කියන දෙයට මම එකක වෙනවා. පෞගිය ආණ්ඩුවේ ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දුර්වලතාවයක් තිබ්බා. ඒකම මම දකිනවා මේ ආණ්ඩුවේදී. දැන් මෙතුමන්ලා කොච්චර ඇවිල්ලා කිව්වත් අපි පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ව හිරේ දානවා කියලා බැඳුම් කරේ වැරදිකරුවන්ව හිරේ දානවා කියලා දැන් මාස 9ක් වෙලා තියෙනවානේ මේ ආණ්ඩුව පිටවල. නමුත් ඒ ගැන ක්‍රියාත්මක වීමක් සිදු වෙලා නැහැනේ. අන්න ඒ ගැටලුව තියෙනවා. දැන් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට තියෙන ඒ ගැටලුව මටත් තියෙනවා. ඒ ගැටලුව පිළිබඳව. ඉතින් අපි මේ ගැන කොච්චර කතා කරා. හර්ෂණ මෙතුමා දැන් ඔබතුමා මේ කියන් යනකොට එක දෙයක් තේරෙනවා. ඒ තමයි දැන් ඔබතුමා ඇත්තටම මහ බැංකු බැඳුම් කර සිදුවීම් පිළිබඳ කලකිරීමෙන් ඉන්නේ. ඔබතුමා ඒකට විරුද්ධයි. ඔව් විරුද්ධයි. හැබැයි ඔබතුමාලා නියෝජනය කරන කණ්ඩායමේ අර ෆුට් නෝට් කල්ලියේ සමහර අය ඉන්නවා. ඔව්.
ඒක ඔබතුමා දකින්නේ කොහොමද? ෆුට් නෝට් කල්ලිය කියන්නේ මේ බැදුම් කරේට මේ කරපු එක කතාවක් නෙමෙයිනේ දැන් බැදුම් නෑ. ඇයි දැන් ඔබතුමා දන්නද පාර්ලිමේන්තු ව්‍යාපාර කාරක සභාවේ මේ සම්බන්ධ පරීක්ෂණ කරද්දී කෝප් කමිටුවේ මේ කෝප් කමිටුවේ පරීක්ෂණයක් ඒ පිළිබඳව කරලායි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් කරේ. එතන වැරදිකරුවෝ හරි නිවැරදිකරුවෝ තෝරන එකක් නෙමෙයි එතනදී වෙන්නේ. ඒ කියන්නේ සිදු කරන පාර්ලිමේන්තු පරීක්ෂණයට යම් බලපෑමක් නේ හරහා සිද්ධ වුනේ. නෑ. ඒක ඔබතුමා කියන්නේ එහෙම බලපෑමක් එතනදී සිදු වුණේ නෑ. ඒක කිසිසේත් මෙහෙම නෙමෙයි. මම කියන්නේ පොත් ලියලා හරි පොත් ප්‍රින්ට් කරලා හරි ඕන එකක් වැරදිකාරයෙක් ඉන්නවා නම් ගන්න. අන්න ඒකයි කියන්නේ. මෙතන මේ කෝප් කමිටුවේ ෆුට් නෝට් කතාවක් වැරදිකාරයට බේරලා යන්න දුන්නේ අයියද? ඒක මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒක දැන් උසාවියේ තියෙන්නේ. දැන් උසාවියේ තියෙන නඩුවක්. ඉතින් ඒ උසාවියේ තියෙන මට තියෙන පෞද්ගලික ප්‍රශ්නේ තමයි මේ නීතිය තියෙන ප්‍රමාදය. ඉතින් ඇත්තටම ඒක මේ බැඳුම් කරේ සිදුවීමට පමණක් නෙමෙයි. මේක ඉඩම් ප්‍රශ්නයකට උනත් තියෙන රටේ තියෙන ප්‍රශ්නයක්. දැන් ඔබතුමන්ලා අපිට පුදුම උත්තරයක් දෙන්නේ. ඔබතුමන්ලා තමයි නීතිය ක්‍රියාත්මක කරවීම බාර වෙන්නේ. ඒ කාරණාව හින්දා තමයි අපි විශේෂ අධිකරණ දැම්මේ. ඇත්තටම මේ විශේෂ අධිකරණ දැන් සාර්ථක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක දැන් ඒවත් ප්‍රමාදයන් ඇති වෙලා තියෙන දේශපාලන මැදිහත් වීම වලින් වෙන්නේ නැති. නමුත් අපේ කාලේ අපි බොහොම අමාරුවෙන් නීතීන් වෙනස් කරලා අලුත් නීතීන් ඇති කරලා විශේෂ අධිකරණත් ගෙනාවා. ඉතින් ඒවට මේ අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපි ඒක කරා කොහොම හරි අමාරුවෙන් හරි. මේකයි දැන් ඔබතුමා ඒවකට පාලක පක්ෂයේ. ඒකට ඔබතුමා අර කියපු සාමූහික වගකීමකුත් ඔබතුමාට තියෙනවා. අනිත් පැත්තෙන් ඒ කාරණේ පිළිබඳව හොයන්න උත්සාහ කරපු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ ඒ වාර්තාවට යම් පාද සටහන් යොදලා ඉවර වෙලා ඊට ව්‍යතිරේකයන් නැත්නම් වෙනත් කාරණා සටහන් කරපු මන්ත්‍රීවරුන්ගෙන් ඇඟවෙන්නේ මේ සඳහා වෙච්ච නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ කරන ලද යම් ක්‍රියාමාර්ගයක් වේද ඊට බලපෑම් කළා කියන එක. අනිත් පැත්තෙන් ඔබතුමා කියනවා මේක කොහොමද ගියේ කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම කියන්නේ මෙන්න මේ පරස්පරය නිසා තමයි මේ සැකකරුව පැනලා ගියේ. මේ කෝප් කමිටුවෙන් මේ වැරදිකාරයෝ නිවැරදිකාරයෝ හැවීමක් නෙමෙයි එතන කරලා තියෙන්නේ. එතන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඔබතුමා මේ කෝප් කමිටුවේ මමත් සාමාජිකයෙක් හැටියට කාලයක් ඒ නිසා තමයි මම කියන්නේ. ඒ කාලයක් කටයුතු කරා. ඉතින් ඒකෙදි කරන්නේ මේ වැරදිකරුවන් නිවැරදිකරුවන් ගැන නෙමෙයි. කෝප් කාර්යභාරය ඒක නෙමෙයි. ඒතකොට කෝප් කමිටුවේ කාර්යභාරය ෆුට් නෝට් දැම්මේ අයියේ. ෆුට් නෝට් දැම්මේ ෆුට් නෝට් වලින් අපිට අවශ්‍ය ඕන අදහස් ප්‍රමාණයක් අපි ප්‍රකාශ කරා. ජනාධිපති පරීක්ෂණයේදී ඒ ෆුට් නෝට් වල කිසිම වැරද්දක් නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් තමුන්නාන්සලට දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ. දැන් ජනාධිපති පරීක්ෂණයේදීත් කියලා තියෙනවා ඒක කිසි ගැටලුවක් නැහැ ඒක නිවැරදි කියලා. එතකොට දැන් තමුන්නාන්සලා දෙන්නට තියෙන මොකද ප්‍රශ්නේ කියලා. ජනාධිපති ගරු මන්ත්‍රීතුමා ගරු අගමැතිතුමා දාපු පරීක්ෂණ කමිටුවෙන්නේ ඔබතුමාලා ඒක ගැන නෙමෙයි ඔබතුමා කතා කරේ කෝප් කමිටුවේ ගන්න කතා කරේ. කමිටුව වලින් යම් කාරණා කියන එක නෙමෙයි. අපි කියන්නේ අධිකරණය හරහා යම් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදෝයේ ඇයිද කියන එක ඔබතුමා ප්‍රශ්න කරනකොට අපි කියනවා එවකට බලයේ හිටි ඔබේ ආණ්ඩුවට ඒ වමනාව තිබුණේ නැහැ. ඒක පෙන්වන ප්‍රධාන තැනක් තමයි කෝප් කමිටුවේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඊට පාසටහන් යෙදීම. නෑ. ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒකයි මේ පරීක්ෂණ වලටයි තියෙන කාරණා දෙකක්. ඒ පරීක්ෂණ කරන්න ඕනේ පොලිසිය CID එක අධිකරණ ඒවයි. මේ කෝප් කමිටුවෙන් ඒ පරීක්ෂණ කරන්නේ ඔබතුමාලා වැරදි මත මේ රටට දාන්න එපා. එතකොට වැරදි මතයක් දාන්න. දැන් අපි ඒ වැරදි මත ගෙනියනවා වගේම සදාචාර විරෝධී නැද්ද හොරාගෙන් අම්මගෙන්ම පේන අහලා පොත් ලියන එක. මෙහිමයි ඒක පෞද්ගලික ඒ ලියුපු එක්කෙනාගෙන් අහන්නකො මම අන්න එතකොට සාමූහික වගකීම නෑනේ මන්ත්‍රීතුමා. නෑ. පෞද්ගලික කරපු ඒවට සාමූහික වගකීමක් නෑ. ඔබතුමා ගෙදර මේ මොනවා හරි කරා කියලා මේ දැන් දිල්ෂාන් වක් කියන්න උන්ද? එකම ආයතනයේ වැඩ කරා කියලා. ඒ විතරක් නෙවෙයි. අගමැතිතුමා රාජ්‍ය කමිෂන් අගමැතිතුමා කමිටුවක් පත් කළා නීතිය චිරිකොට නීතිඥ පත් කළා කිසිම වරදක් නැතේ කියලා කිව්වා. මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පොතක් ලිව්වා කියන එක මම වක් කියන්න ඕනේ. ඒක පුදුම කතාවක්. ඔබතුමාගේ නෑ ඒක එහෙම කරන්නේ නෑනේ. එහෙනම් ඔයා මේ දිල්ෂාන් ලියන පොතකට වක් කියනවද? නමුත් අර ඔබතුමා දිල්ෂාන් ලියන පොතකට වක් කියනවද? නෑ දිල්ෂාන් එහෙම වගකීම් රහිතව පොතක් ලියන්නේ නැති වගේ මම දන්නවා. ඒක නිකන් ඔබතුමත් වංගුවක් ගහනවනේ ඒක. නෑ. වංගුව එහෙම නෙමෙයි. දිල්ෂාන් ලියන පොතකට ඔබතුමා වක් කියනවද? එකම ආයතනයේ වැඩ කරන්නේ. නෑ. එහු වගකීමක් ඇතුව පොතක් ලියන්න පුළුවන් පුද්ගලෙක් වගේ මම දන්නවා. ඒක උත්තරයක් නේ සහෝදරයා. මොකද ඒ පොත මුද්‍රණය කරන්න ඒක උත්තරයක් නෙමෙයි. මගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ മന്ത്രിවරයෙක් එයා නෙමෙයි. දැන් කියන්නකො විජේදාස රාජපක්ෂ මහත්තයා පොත් ලිව්වනේ.
දැන් ඒකේ තිබ්බ කාරණකට මට වක් කියන්න පුළුවන්. පුදුම කතාවක් නේද? අශෝක එහෙම මට වක් කීම බාර ගන්න බෑ. අපි සරලවකම එතුමා එකට වග කියන්නේ නැහැ. එතුමා වාදිකරණ සම්බන්ධයෙන් වග කියනවා. ඒකට සාමූහික වගකීමක් එතුමා තියෙනවා. නමුත් අර පොත ගැන වග කියන්නේ නැහැ. මම ඒක ගරු කරනවා. හොඳයි. අපිට අනිවාර්යෙන්ම මම වගකීමක් ගන්න. ඔබතුමාට තත් අප්‍රතිහත් තියෙන්නේ. අපි එහෙම කතා කරමු මේ කියන්නේ අලුත් මාතෘකාවකට නොයා. ඔව් දැන් මෙතනදී මේ ඔබතුමා කතා කරන මට තියෙන ගැටලුව තමයි ඇත්තටම මේ ආණ්ඩු දෙකේම හරිද නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාදයක් තියෙනවා. මම හිතනවා යම්කිසි සම්බන්ධතාවයන් උඩ මෙන්න මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙපැත්තේම. ඒකට මම එකඟ වෙනවා. ඒ පිළිබඳව ඇත්තටම ඉක්මනින්ම දැන් ඔබ කිව්වා මේ බැඳුම්කර සිද්ධිය පාස්කු ප්‍රහාරය. දැන් මේ ආණ්ඩුවේ දැන් මාස 9ක් 10ක් වෙනවා මේ ආණ්ඩුව අරගෙන කරුණාකරලා ඒවට පිළිතුරු ඉක්මනට සපයන්න මේ රටේ ජනතාවට. හොඳයි. බොහොම ස්තුතියි. අපි විරාමයක් ලබා ගන්නවා. හොඳයි අපි සටන අවසන් වටේට ඇවිල්ලා ඉන්නේ. සෑම ආරාධිතයෙකුටම විනාඩි 3ක කාලයක් අපිට ලබා දෙන්න පුළුවන් තමන් මෙතෙක් වෙලා කතා කරපු කරුණු සම්පීඩනය කරන්න. මේ පැත්ත ගැන මම වග කියන ප්‍රශ්න අහන්නේ නැහැ. මම ওই පැත්ත ගැන මට සාමූහිකව වග කියන්න බෑ. හේතුව ඔබ පුද්ගලිකව කියන්න ප්‍රශ්න අහන්න එපා. අවසාන අවස්ථාව පොදුවේ අපි හැමෝටම ලබා ගමු විනාඩි 3ක කාලයක් පරිශීලනය කරමින් යනුව අවසාන වටේ පළමු අවස්ථාව ලබා දෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුරාපේක්ෂක කුබුදු ජයගුණ මහතාට. දැන් මේ මැතිවරණයක් ආසන්න තියාගෙන සාමාන්‍යයෙන් ලංකාවේ එක එක සිතියන් ඉදිරිපත් වෙනවා. සමහර සිතියන් වල තියෙන දේශ සීමා ලකුණු වෙලා ලංකාවේ මිනිස්සුන්ව සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදලා. සමහර ඒවා තියෙන්නේ බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් කියලා බෙදලා. සමහර ඒවා තියෙන්නේ දේශපාලන පක්ෂ විදිහට බෙදලා. නමුත් ඇත්තටම අපේ මූණ දීලා ඉන්න ජීවන ඉරණම මේ සිතියන් ඇඳලා තියෙන සිතියන් වල දේශ සීමා වලින් වටහා ගන්න පුළුවන්ද කියලා කල්පනා කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලත් මම උදාහරණ ගණනාවක් කිව්වා. දැන් උදාහරණයකට හිතුවොත් එහෙම මෙතන තියෙනවා වැඩ කරන ජනතාව පහළ පන්තිය පීඩිත පන්තිය දුප්පත්තු ඒගොල්ලන්ට එක විදිහක සැලකිල්ලකුයි අනිත් පැත්තෙන් ධනවතුන්ට වරප්‍රසාදලත් පන්තියට තව විදිහකට සැලකිල්ලකුයි. දැන් ලංකාවට විදේශවල ඉන්න ලාංකිකයෝ ගෙන්නනවා කියද්දී සල්ලි තියන අය ගෙන්නන්න ආණ්ඩුව ලොකු බරක් තියෙනවා. නමුත් අර මැද පෙරදිග ගිහිල්ලා ශ්‍රමිකයෝ මම නිකන් සරල උදාහරණයක් විදිහට කිව්වොත් දුබායි වල සමාලි දෙන්න ෆෝන්. දැන් ඇයගේ වීසා කාලය 10 වෙනිදා ඉවරයි. 9 වෙනිදා එන ෆ්ලයිට් එකටත් ඇයව නම් කළේ නැහැ. දිගටම කිව්වට පස්සේ කසුන් මදුශංක ඩුබායි වල හිටපු ඔහුට රෝගයක් හැදිලා ඔහුගේ බඩේ ගෙඩියක් තියෙනවා ඒක පුපුරලා මැරෙනවා කියලා කියද්දිත් ඔහුව නම් කරන්නේ නැතුව හිටියා රෝගීන් එවපු ෆ්ලයිට් එකට. නමුත් කිසිදු ලෙඩක් නැති අය වුණත් සල්ලි තියෙනවා නම් ෆ්ලයිට් එකේ එන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. දැන් ත්‍රියෝද රටවලට දෙනවා කියවනේ ලීසින් සහනයක්. ලීසින් සහනය දෙනවා කියලා කිව්වට ගෙවිච්ච මාසවල අවසානයේට 11.5ක පොලියක් අය කරනවා. වාරිකේ දෙන්නේ නැහැ කියලා 11.5ක පොලියක් අය කරනවා. එතකොට මේ කියන්නේ මේ සමාගම් ණය දුන්නට පස්සේ බැංකු ණය දුන්නට පස්සේ මේවට මෙහෙම හරි අය කරේ නැතුව ඒව පවත්වාගෙන යන්න බෑ කියලා. නමුත් 2018 අවුරුද්දේ විගණකාධිපති වාර්තාව කියනවා රුපියල් බිලියන් 381.7ක්. ඒ කියන්නේ දුන්නු සමස්ත ණය ප්‍රමාණයෙන් 4.7ක් බොල් ණය ලෙස කපා හැරලා තියෙනවා. ඒවා ඔක්කොම ඉහළ සමාගම් වලට දුන්නේවා. උදාහරණයක් විදිහට මහජන බැංකුව රුපියල් බිලියන් 10ක් MTD Workers PLC කියන සමාගමට දීලා තියෙනවා කිසිදු අපකරයකින් තොරව 2018 අවුරුද්දේ විගණකාධිපති වාර්තාව කියනවා. එතකොට ලොකු සමාගම් වලට සලකන විදිහයි මේ ත්‍රිරෝද රථයක් ගන්න හරි පුංචි කඩයක් කරන්න හරි එහෙම ඉන්න මිනිස්සුන්ටයි සලකන විදිහ දෙකක්. ඉතින් මෙන්න මේ බෙදීම ඔස්සේ ගිහිල්ලා තමයි අපිට ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න වෙන්නේ. හැමදාම විහිළුවක් වෙලම මැතිවරණ කාලේ. දැන් පහුගිය 2015 මැතිවරණය ගත්තොත් ලොකුම සටන් පාට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයයි හොරු ඇල්ලීමයි. හැබැයි අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා ආපු ආණ්ඩුවම තමයි ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හැදුවේ. ඒ ආණ්ඩුවම තමයි ඇඟිලි සලකුණු පනත සම්මත කරේ. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු ආණ්ඩුව. හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව තමයි බැඳුම්කර හොරකමේ වග උත්තරකාරයෝ. දැන් පහුගිය ජනාධිපති වෙන්න ගත්තට පස්සේ ප්‍රධාන සටන් පාට විදිහට තිබුණා විල්පත්තු කැලේ කපනවා කියලා. දැන් විල්පත්තු කැලේ නෙවෙයි සියලු අවශේෂ වනාන්තර විනාශ කරන්න ගැසට් ගහලා තියෙනවා. ප්‍රධාන සටන් පාටයක් විදිහට තිබුණා මේ දැන් මේ ඔක්කොම ගත්තට පස්සේ ඒ පොරොන්දු ඒ ජනතා අභිලාෂයන් කඩමින් යනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා දිගින් දිගට මේ අභිලාෂ
කඩා දැමීමට එරෙහිව ඒ වෙනුවට අපි වෙනස් තීරණයක් ගමු, අලුත් තීරණයක් ගමු. මැතිවරණයේදී අර හර්ෂණ කිව්වා මේ ආණ්ඩුව MCC අස්සම් කරන තීරණයක වුණත් හිටියා, නමුත් මහජන මතය නිසා ඒක වෙනස් කළා කියලා. එතන තමයි පොයින්ට් එක තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මොනවා කළත් අපි පුළුල් මහජන මතයක් හදමු, පුළුල් මහජන බලයක් හදමු, ජනතා සංවිධානයක් හදමු. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඊළඟ අවස්ථාව එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ප්‍රියාන් විජයරත්න මහතාට. ස්තුතියි රිල්ෂාන්. මම හිතන්නේ අවසාන වටේ රටක් හැටියට ජනතාව බඩු මිල ඉහළ යන වාතාවරණයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම විදුලි බිල ඉහළ යන වාතාවරණයට මුහුණ දෙමින් සිටිනවා. ජීවන බර වැඩි වෙන මානසිකත්වයට මුහුණ දෙමින් සිටිනවා. ඒ තමන් මුහුණ දෙන සෑම මොහොතක් පාසා මේ රජයේ ලබා දුන්නු සියලුම පොරොන්දු එක විනාඩිය කඩා වැටෙමින් පවතිනවා. ඒත් එක්කම දෙවෙනි කාරණය තමයි මේ රටේ තියෙන රාජ්‍ය සේවය. විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අද රාජ්‍ය සේවයේ ඒ අභිමානය, ඒ ගරුත්වය දිනෙන් දින කඩා වැටෙමින් යනවා. අද ඉන්න ගමේ ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එහෙම නැත්නම් වෙනත් ඉන්න ආයතනවල නිලධාරීන්ට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යෑමේ විශාල බලපෑම ඇති වෙලා තියෙනවා. ඒකේ මං හිතන්නේ ජනාධිපතිවරයා පහුගිය දවසක මහ බැංකුවේ සියලුම නිලධාරීන් ගෙනල්ලා කරපු කතාව. ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ දක්වපු ප්‍රතිචාරය පිළිබඳව විශාල කලකිරීමක් මේ රටේ රාජ්‍ය තන්ත්‍රයේ මිලියන 1.4ක් වෙන සියලුම ඉහළ සිට පහළ දක්වා අද ඇති වෙමින් තියෙන. ඒක නිසා ආත්ම අභිමානයක් ඇතුව වැඩ කරන්න පුළුවන් වටපිටාවක් අද මේ රාජ්‍ය සේවය තුල දිනෙන් දින කඩා වැටෙමින් පවතිනවා. ඒක නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ තත්ත්වය මොනම රජයක් යටතේවත්, ඒ කියන්නේ මොන පක්ෂ දේශපාලනය තුලවත් මේ තත්ත්වය රටට ගේන්න එපා. ඒකට හේතුව අද රාජ්‍ය සේවකයා COVID-19 ආසාදිත තත්ත්වයට ඉතාම සක්‍රියව යුද හමුදාව රාජ්‍ය සේවයේ මේ සියලු දෙනාම ඉතාම පැසසුම් ලබන්න පුළුවන් ස්ථානයක ඉඳලා මේ කටයුත්ත අද සාර්ථකව හමාර කරමින් යනවා. ඒ ගැන අපි පක්ෂ දේශපාලනයේ තොරව මේ අපේ සියලුම පක්ෂ ලොකු ගරුත්වයක් සහ ලොකු ස්තුතියක් ඒ රාජ්‍ය සේවයේ පිරිනම ගමම්ම අපි ඉල්ලන්න කැමති. රාජ්‍ය සේවයේ 2015 ඉඳලා මම හිතන්නේ අපි පඩි වැඩි කිරීම ගණනාවක් කරගෙන ආවා. ඒ පඩි වැඩි කිරීම ගණනාවේ 2020 පඩි වැඩි කිරීම මේ වෙනකොට රාජ්‍ය සේවයේ නවත්තලා තියෙනවා. සියලු දීමනා නවත්තලා තියෙනවා. අතිකාල දීමනා නවත්තලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ පඩි වැඩි වීම එක අප්පාදු කරලා තියෙනවා. අපි දන්නවා ආර්ථිකයේ යන්න අපහසුයි. හැබැයි මතක තියාගත යුතු කාරණයක් තමයි රටේ බඩු මිල ඉහළ යන ගමන්ම ඒ තුල ආදායම ලබන්නා වූ අංශවල සෑහෙන පරිහානියකට ලක් වෙමින් යන. ඒක නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ඉදිරියේදී එන්නේ මේ රටේ කඳවුරු දෙකයි ඩිල්ෂාන්. ඊළඟ මේ මහමැතිවරණයෙන් පස්සේ එන්නේ කඳවුරු දෙකයි. ඒ කඳවුරු දෙකට තමයි අපිට සූදානම් වෙන්න තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන කඳවුර, නිදහස ගරු කරන කඳවුර, විදේශ රටක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කඳවුර. මේ අංශ තුනම එක කඳවුරකට එනවා. අනික් කඳවුර එන්නේ මිලිටරි වාදය, එහෙම නැත්නම් ඒකාධිපති වාදය එකට ඉඳක තියාගෙන රාජ්‍ය පාලනය කරන්න ඕනේ කියන විශ්වාස කරන කඳවුර. මේ කඳවුරු දෙක අතර තුල ගස්ඨනයේදී අපිට සිද්ධ වෙයි මං කියව පළවෙනි කඳවුරත් එක්ක අපිට මේ සියලු පක්ෂ බලවේග එකතු කරගෙන ඉදිරියේදී මේ රටේ නිදහස වෙනුවෙන් කටයුතු කරන්න. මේ රටේ ඒ තත්ත්වය ඇති වෙනවා ඩිල්ෂාන්. ඒක නිසා අපි ඒක දකිනවා. එතනින් මුදව ගන්න කරන්න ඕන හැම කැපකිරීමක්ම එක්සත් ජාතික පක්ෂය ඒ වගේම රටේ ආර්ථිකය වෙනුවෙන් ඉදිරියේදී මුණ දෙන්න තියෙන ඒ තත්ත්වයන් වලට මුණ දීලා අද පොහොර නැහැ. අද හොඳ මිලක් නැහැ කෘෂි නිෂ්පාදන වලට. ඒ වගේම මම හිතන්නේ මෙතුමා සඳහන් කරා ප්‍රතිඅප්පන යන ගැන. අද වෙනකොට ගම්බිරිස් වගා කරන ගොවියන්ගේ සියලුම බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. ඒක නිසා මේ සෑම ප්‍රශ්නයකම අනාගතයේදී බිහිවෙන එක්සත් ජාතික පක්ෂ රජයත් තුලින් අපි ක්‍රියා කරනවා කියන එක මතක් කරමින් අද සිරසා ලබා දුන්න මේ අවස්ථාවට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟ අවස්ථාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හර්ෂණ රාජකරුණ මහතාට. පොඩි දෙයක් අහන්න හිතුණා මේ සභාවේ ඉන්න ඔබ සියලු දෙනාම මේ දීර්ඝ මැතිවරණ සමයක් ගෙවන්නේ. කියන්නේ කැම්පේන් කාලය වෙන කිසිම දවසකට වඩා දිග කාලයක්. හර්ෂණ රාජකරුණ ඉවර වෙච්ච ගමම පළාත් සභා මැතිවරණයත් ඒවි. ඉතින් මම හිතන්නේ අපිට පෞද්ගලිකව අපි හැමෝටම අපේක්ෂකයින් හැටියට ඉතා දුෂ්කර අවස්ථාවක් අපිට මේ කොරෝනාත් එක්ක එක පැත්තකින් තියෙනවා මූල්‍යම ගැටලු තියෙනවා මේ මහන්සිය මාස 6ක් අපේක්ෂකයෙක් වෙනවා කියන්නේ මම හිතන්නේ ලේසි වැඩක් නෙමෙයි.
නමුත් පෞගිය සතියන්තයේ නම් මැතිවරණ රැස්වීම් 40ක් 50ක් කරා ඒ කුඩා රැස්වීම් දැන් කරන්න තියෙනවා. ඔව් ඒ ප්‍රතිචාරයත් එක්ක ධනාත්මක ප්‍රතිචාරයක් තියෙන හින්දා මං හිතන්නේ මේ මාසේ ඊට වඩා හොඳින් කටයුතු කරන්න පුළුවන් වේවි. ස්තුතියි. අපි මේ සියලුම දෙනා මේ මැතිවරණ මෙවර මම හිතන්නේ මේ මැතිවරණ තරඟයට වෙනස් විදියකට හිතන්න වෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ සියලුම අපේක්ෂකින්ටත් මොකද මේක හරි දිග කාලයක් සහ අනිත් අතෙන් පණිවිඩේ යන්නේ කොහොමද කියන එක. කොහොමද මේ ඡන්ද දායකයාට කල්පනාවෙන් දැනුවත්ව තීන්දුවක් ගන්න පණිවිඩේ යන්නේ කොහොමද කියන එක. ප්‍රශ්නයක් අහනවා. මේ ඔබ ප්‍රශ්න කරන ඒවට දෙන උත්තර මේ හර්ෂණ මහත්මයා කාලයට අදාළද? එතුමාගේ කාලයට අදාළ නෑ. මම මේ හොඳයි අපි ඔබතුමාට විනාඩි 3 දෙන්න. නැත්නම් නෑ එතුමාගේ කාලෙන් නෙමෙයි මම මේ ප්‍රශ්නේ අහුවේ. මොකද මේ මොකද එක පැත්තකින් අපේ මේ සංවාද ටිකක් තාක්ෂණිකයි. හැබැයි මේ මැතිවරණ සමයේ ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද දායකයෝ මේ සියල්ලම ටිකක් අවිනිශ්චිත තත්වයකින් ඉන්න ස්වරූපයකුත් තියෙනවා. ඔබතුමාගේ මිනිත්තු 3 කාලය පටන් ගන්න. හොඳයි බොහොම ස්තුතියි. අපේ පැත්තෙන් ගැනත් හිතන එක පිළිබඳව මම සතුටු වෙනවා අශෝක. ඇත්තටම දැන් අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් මේ වගකීමක් බාර ගන්න. කරුණා කරලා දැන් ඔබතුමන්ලා වේදිකාවල කිව්ව කාරණා ගණනාවක් තියෙනවානේ මූලික වශයෙන්. එකක් තමයි MCC ගිවිසුම. මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියන එක වේදිකාවෙන් වේදිකාවලට කිව්වා. ඔබතුමන්ලාට මේ ජනමතයක් ලැබිලා තියෙනවා. පැහැදිලිවම ඒක ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතියක් ගන්න. නැත්තම් මේ එක අපේක්ෂකයින් වේදිකාවල කියන කාරණා නෙමෙයි රටක් හැටියට රජයක් හැටියට තීන්දුවක් ගන්න ඕනේ කැබිනට් එකෙන්. කරුණාකරලා කැබිනට් මණ්ඩලයට දාලා මේකට විරුද්ධව මේක අත්සන් කරන්නේ නැහැ කියන ගන්න තීන්දුව ගන්න. ඒ වගේම තමයි අද පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතුමන්ලා දැඩි ලෙස කිව්වා පාස්කු ප්‍රහාරයේ ඉන්න දේශපාලඥයන් මේකට සම්බන්ධයි. මේ දේශපාලඥයන්ගේ උමනාවන් අනුවයි මේවා වුනේ. එහෙම නැත්නම් තවත් දේශපාලඥයන් මේකට වග කියනවා. මේ දේශපාලඥයන්ගේ නොසැලකා කිලිමත් වීම නිසාම තමයි මේ පාස්කු ප්‍රහාරයට ජීවිත මෙච්චර බර ගානක් අහිමුනේ. කරුණා කළා දැන් මාස 9ක් වෙනවා. ඒකත් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ පරීක්ෂණ ඉවර කරලා නීතිය ක්‍රියාත්මක කරලා ඒ මියගිය පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න. මෙතන දේශපාලන වාසියක් පමණක් ගන්න එපා. ඒ විතරක් නෙමෙයි බැඳුම් කර සිදුවීම පිළිබඳව විශාල වශයෙන් කතා වෙච්ච මාතෘකාවක්. ඒ කටයුත්ත පිළිබඳවත් හැකි ඉක්මනින් පරීක්ෂණ කරලා තරාතිරමක් නොබලා කරුණා කරලා ඒ පිළිබඳව ජනතාවට ඉතා අසරණ තත්වයට පත් වෙලා තියෙන රුපියල් 5000 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ 5000 පිළිබඳව විතරක් නෙමෙයි අද සමෘද්ධිය මාස 2කට ලැබිලා නැහැ. සමෘද්ධිය දැන් මේ වෙලාවේ සමෘද්ධිය ලබා දෙන්නවත් බැරි ආණ්ඩුවක් තියෙනවා. අද රුපියල් 5000 දෙනවා කියලා සමෘද්ධිය සාමාන්‍ය පවුලකට 3500ක් හම්බ වෙනවා නම් ඇත්තටම දීලා තියෙන 1500යි. අර වැඩිහිටි දීමනාව රුපියල් 2000ක් හම්බ වෙනවා නම් රුපියල් 5000ක් දීලා කියලා එතකොට ඇත්තටම ලබා දීලා තියෙන රුපියල් 3000යි. ආබාධිත දීමනාව එතනින් නතර කරලා. ඉතින් ඒ වගේ මේ සාධාරණ මුදල් ප්‍රමාණයක් මේ රටේ ජනතාවට ලබා දෙන්න ඒ විතරක් නෙමෙයි මේ රටේ ව්‍යාපාර ටික කඩා වැටෙමින් පවතිනවා. ඒ ව්‍යාපාරවලට අවශ්‍ය මුදල් උත්පාදනය කරලා මුදල් ඒ ආයතන වලට යොමු කරලා කරුණා කළා මේ රැකියා ඔබම ප්‍රකාශ කරනවා ලක්ෂ 4ක් දැන් මේ වෙනකොට රැකියා නැහැ කියලා. ඉතින් ඒකට අරගෙන තියෙන පියවර මොනවද? තාම ඒ ගැන පියවරක් අරගෙන නැහැ. ඒකින්ද කරුණා කළා මේ රටේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයත් ආර්ථිකයත් කඩාවට්ටන්න නොදී ජනතාවත් බලාගෙන අර මම ඉස්සෙල්ලා කිව්ව අර වේදිකාවල කිව්ව දේවල් පිළිබඳවත් සාධාරණයක් ඉටු කරන්න කියලා. හොඳයි. බොහොමත් ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව. බොහොම ස්තුතියි පුතුමන්ට. අවසන් අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂක වීරසුමන වීරසිංහ මහතාට. ඩිල්ෂාන් ඇත්තරම මේ ජප්පිබුද්ධ ජාගඩ සාගතව සදාහන් කරපු කාරණා විශේෂයෙන්ම පිටරටන් වලින් එන පිරිස
පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් බවට පත් වෙනවා. ආණ්ඩුව මම විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්නවන්නත් ඒ අවශ්‍ය කටයුතු කරන්නත් තීරු කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඒ වගේම හර්ෂණ මන්තුමා සඳහන් කරපු කාරණා ඇත්තරම මේ කතා කරන්නේ අර ශාලාව උදාම්දා කන්දර විනාශ වෙද්දී සාමාස්තර කන්ද විනායද්දී ඒ වන්දිවත් හරියට බිලි ගන්න බැරි වෙච්ච කට්ටිය දැන් මේ අඬා වැටෙනවා මේ දීමනා සම්බන්ධව. මම මේක එතන ඊට එහා කතා කරන්නේ නැහැ. කැබිනට් තීන්දුවක් ගන්න කියනවා MCC ගිවිසුම සම්බන්ධ. MCC සම්බන්ධ කැබිනට් තීන්දුවක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජය කිසිම තැනක ඒ ගිවිසුම අත්සන් කරන්න එකඟතාවයක් පළ කළා නැහැ. ඒකට ගිවිසුමට කැබිනට් තීන්දුවක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ජනාධිපතිතුමා විශේෂ කොමිෂන් සභාව ලඩිතලා ගන්න ඕනේ. එහෙම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අත්සන් කරන්න තීන්දුවක් නැහැ. එමෙ MCC ගිවිසුම සම්බන්ධ රජය තීන්දුව ගන්න තීන්දුව කරන්න තීන්දුව කරන්නේ කොහොමද? ලලිත ගුණරුවන් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ වාර්තාව දැන් අධීක්ෂණයට පත් කරලා තියෙනවා. ඔබතුමාලා මේ MCC ගිවිසුමත් දැන් මෙතන අඬා වැටෙනවා. අස්සම් කරන්න කියපු ගිවිසුම මගේ වෙලාව දෙන්න. රාජකරණ මැතිතුමා මේකට මැදිහත් නොවුනොත් තමයි හොඳ. MCC ගිවිසුම ගැන ලලිත ගුණරුවන් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා වාර්තාවක් අරගෙන ඒ අනුව ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මහ බැංකු වංචාව සම්බන්ධව පහුගිය කාලේ අතක ගා හිටපු ඒ කොමිෂන් සභාව සක්‍රිය කරලා ඒ කොමිෂන් සභාව බලවත් කොමිෂන් සභාවකට පත් කරලා ඒ වැඩිකරුවන් දඬුවම් දෙන්න ආණ්ඩුව මේ වුණට සියලු ක්‍රියාමාර්ග ගන්න ඉන්නවා. ඔබතුමාලා හිතන්නේ නැති පුද්ගලයෝ ඔබතුමාලා කලින් නායකයෝ වර්තමාන නායකයෝත් ඒ ගොඩට අයිති වෙන බව මතක තියාගන්න. ඒ වගේම ආණ්ඩුව ඉදිරි අවුරුදු 5ට ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. පැහැදිලිවම ජනතාව සූදානම් ආණ්ඩුව ලබා දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් කරන්න. එතෙන්දී ප්‍රධාන කාරණා කිහිපයක් සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වැටෙමින් පවතින ආර්ථිකයේ ශක්තිමත් ආර්ථිකයක් බවට පත් කරන්න, මිනිසුන්ගේ ජන ජීවිතය ස්ථාවර බවට පත් කරන්න. ඒ වගේම අධ්‍යාපන සම්බන්ධව දැවන්ත ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගැන යෝජනා වෙලා තියෙනවා. ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒක ජනතාව ඉදිරියට ගෙනල්ලා සාකච්ඡාවට බඳුන් කරලා මාස දෙකක් කාලයක් දෙන්න කියලා ඒ ප්‍රතිසංස්කරණ නැති කරන්න සම්බන්ධව. ඒ වගේම අපිට පහුගිය ආණ්ඩුව කාලේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙච්ච උපාධිධාරීන්ගේ ප්‍රශ්නය. උපාධිධාරීන් රැකියාව විරහිත 40000ක් පොලිමේ හිටියා. ඒ පොලිමේ හිටපු රැකියාව විරහිත උපාධිධාරීන්ට රස්සා දෙන කටයුතු කරාම මැතිවරණ කමිෂමේ ඒක බාධා වෙලා ඒක අතරමඟ නතර වුණා. රැකියාව ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල සමුග පරීක්ෂණ පවත්වමින් යන වෙලාවේ මැතිවරණයකට හරස් වුණා. ඉදිරි කාල සීමාව තුළ ඒ කටයුතු වල මැදිහත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ලැබෙනවා අපි ඒකට නායකත්වය දෙනවා. අනිත් පැත්තෙන් බැලුවම රටේ මේ වෙනකොට විශාල වශයෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳව පාතාලය සම්බන්ධව යම් කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. බන්ධනාගාර පද්ධතිය දූෂිත බන්ධනාගාර නිලධාරීන් පළව හැරලා අලුත් මානයකට ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු වලට ඉදිරි කාලය තුළ ආණ්ඩුව සක්‍රියව ක්‍රියාත්මක කරන ඉදිරි පස් අවුරුදු වල කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා ඉදිරි පස් අවුරුද්ද කාල සීමාව තුළ රට ඉස්සරහට ගෙනියන්න නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් බිය යුතුයි. නැත්නම් වෙන්නේ පහුගිය අවුරුදු 5 රටට වෙච්ච සන්තෑසියම එළහරකයි මීහරකයි වගේ දෙපැත්තට අදින ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙක් පත් වුණා රටක් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ගෙවිච්ච අවුරුදු 5 වෙච්ච විනාශය තවත් අවුරුදු 5ක් සිද්ධ කරන්න රටේ ජනතාව සූදානම් නැහැ. ඒක නිසා ශක්තිමත් ආණ්ඩුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දෙන්නත් ජනතාවගේ පැත්තෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ ශක්තිමත් ආණ්ඩුවට දැක්මක් සහිත ප්‍රතිපත්තිකරුක මිනිස්සු හොඳ මිනිස්සු පත් කළ ලෙවන්න කටයුතු කරන්න කියලා. ඒ සඳහා ජනතාව මැදිහත් වෙන්න සූදානම්මින් ඉන්න වෙලාවක මා විශ්වාස කරනවා ඉදිරි පස් අවුරුදු සුබවාදී අනාගතයක් බවට පත් වේවි කියලා. හොඳයි. ගත්තද ඔබතුමාලා නෑනේ. හරක් දෙන්නම අරන් තියෙනවා. අරගෙන නේද? හොඳයි අපි සාකච්ඡාව අවසන් කරමු. තව අරන්නේ කියන්න ඒක ඒ මොන හරක් නෑ එළහරකයි මීහරකයි කියන්නේ කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකක් එකට පෑහෙන්නේ නැති කණ්ඩායම් දෙකක්. මතවාද දෙකක්. දෙපැත්තට ඇදපු කණ්ඩායම් දෙකක්. ඒ කණ්ඩායම් දෙක වගේ තමයි ඔයාලගේ පාල සිරිසේන මැතිතුමාට එහෙම කියන්න එපා. මොකද ඔබතුමාලාගේ සන්දානයේ මේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හර්ෂණ මහත්තයෝ ඔබතුමාලගේ ආණ්ඩුව පහුගිය අවුරුදු 5 අසාර්ථක වෙන්න හේතුව සන්දානේ සභාපති කරා නේද? සන්දානේ අසාර්ථක පහුගිය කාලේ අසාර්ථක වෙන්න හේතුව එක මතයක් නැති කණ්ඩායම් දෙකක් අවුරුදු 5ක් රට ආපස්සට හැරෙව්වා. ඒ ආපස්සට ආපු රට ජනතාව සූදානම් නැහැ. ජනතාව සූදානම් නැහැ රටේ විනාශයට ගෙනියන්න. සන්දානේ සභාපති කවුද? ජනතාව සූදානම් නැහැ. ජනතාව සූදානම් නැහැ රටේ කෙනෙක් ගෙනියන්න. කවුද? ඔබතුමාලා මේ UMP එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන දැන් මෙතන කියන දේවල් ඒ කාලේ මහබැංකු වංචා ගැන දැන් මෙතන නම කියන්නේ නැහැ නායකයන් යාළ ගැන කියන්නේ යාළනේ MCC කිව්සම ගෙනාවේ කවුද මහබැංකු වංචා කරේ කවුද පාස්කේ බහටවත් කියන්න ඕන කවුද යන්නේ මෛත්‍රීපාල සිරිසේනද නෑ මේක තමයි ඒ වක්කේ ආණ්ඩේ කොටස්කාරී පාර්ලිමේන්තු මෙතනින් ආයෙකින් පාර්ලිමේන්තුවේ හැමදේටම වක් කියන්න ඕන එක්කන මේ වග කිව යුත්තේ ඒ හැමදේටම වක් කියන්න ඕන එක සාමූහික වගකීම හරිය පෞද්ගලික වගකීම හරිය ඒ හැමදේටම වග කියන්න ඕන එක්කනේ
මෙතන ඉන්නේ. හැමදේම කියන්න ඕන. පහුගිය අවුරුදු 5 වෙච්ච විනාශයන්ට වග කියන්න ඕන කෙනෙක් තමයි හර්ෂණ රාජකරණ මහත්මයා. හොඳයි අපි ඇත්තටම සටන දැන් අවසන් කරන තැනට අවිල්ලා ඉන්නේ අලුත් පටන් අමාරුයි. හැමදේටම පහුගිය අවුරුදු 5 ප්‍රධාන කොටස්කාරයෙක් යාළුවේ. හොඳයි මහත්මයා. දැන් මෙතන සාමක වගේ එක ළඟ බේර ගන්න බෑ. කොටස්කරුවා තමුන්නාන්සලත් එක්ක ඉන්නේ. නෑ ඔයා මෙතන ඉන්න හතර දෙනාගේ අපි එළියෙන් මෙතන ඉන්න හතර දෙනාගේ ප්‍රධාන කොටස්කරුවා මෙතන ඉන්න හතර දෙනාගෙන් ඔබතුමා සියල්ලට අද ඔබතුමා සියල්ලට ආරාධනා කළේ අපි ලංකාවේ ඔබතුමා යාන්ත්‍ර ප්‍රධාන කොටස්කාරයෙක්. අපි ඉතා පැහැදිලිව සඳහන් කරා වැඩසටහන අතරතුර අපේක්ෂකින්ට එකිනෙකා ප්‍රශ්න කර ගැනීමේ අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒ අවස්ථාව ලබා දුන්නා. ඊට වැඩි අවස්ථාවක් ලබා දෙන්න බෑ. යම් අදහසක් මතුවෙන හින්දා පොඩ්ඩක් ඊටත් දුන්නේ. හැබැයි මෙහෙම කිව්වොත් උදේ පාන්දර වෙනකම් මේ යන තත්ත්වයක් පේන්නත් තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් සටන එතනින් එහාට දිග්ගස්සන්න සූදානම් නැහැ. අපි ආරාධනාව බාරගත්ත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක වීරසුමන වීරසිංහ මහතාට අපි හෘදයාංගම ස්තුතියි සහ ප්‍රණාමය. ඒත් එක්කම අපි ආරාධනාව බාරගත්ත සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හර්ෂණ රාජකරණ මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. අයිබෝන්. ඒත් එක්කම අපි ආරාධනාව බාරගත්ත එක්සත් ජාතික පක්ෂ මාතරේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ප්‍රියාන් විජේරත්න මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. අපි ආරාධනාව බාරගත්ත පෙරටුගාමී සමාජවාදී පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ප්‍රබුද්ධ ජයගොඩ මහතාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. ඒ වගේම ඔබ වෙනුවෙන් මෙරට ජනතාව වෙනුවෙන් දැනෙන හැඟෙන පරිදි මේ සියලු කාරණා ප්‍රශ්න කළ මා මිත්‍ර චාමික රොෂාන් අමරශ්‍රී බණ්ඩාර ඒ වගේම කසුන් සමරේන මහත්තුරුන්ට ස්තුතිය. තීරක භූමිකාව අදත් සුපුරුදු පරිදි ඉටු කර අසෝගඩස් මහත්මයාටත් ස්තුතිය. අපි සටන දැන් පටන් අරගෙන තියෙන්නේ. මෙතෙන් පටන් සතිය පුරා දිගටම සටන බව මතක් කරමින් අදට සටන අවසන් කරනවා.